right අපි දාමු හරි එහෙනම් පුතේ කෝණ වර්ගීකරණය යටතේ අංක 1 ප්‍රතිමුඛ කෝණ දෙවැනි එක බද්ධ කෝණ ඕන්න බද්ධ කෝණ අපි කතා කරමු ඒ ගැන තුන්වෙනි එක අපි මේකට කියනවා ලක්ෂයක් වටා කෝණ මට කවුරුවත් කිව්වේ නැහැ ලක්ෂයක් වටා කෝණ right 2යි 3යි ඔන්න හතරවෙනි එක හතරවෙනි එක කියනවා පුතේ අනුපූරක කෝණ ඒකත් කවුරුවත් කිව්වේ නෑ අනේ අනුපූරක කෝණ right තව එකක් තියෙනවානේ එයාට කියන පරිපූරක කෝණ කියලා පරිපූරක කෝණ අරය මතක් වෙනකොට මෙයක් මතක් වෙනව නේද ළමයි ඉර මතක් වෙනකොට හඳ මතක් වෙනවා වගේ අනුපූරකේ මතක් වෙනකොට පරිපූරකේ ඉබේම මතක් වෙනවා right තව එකක් තියෙනවා තව මිත්‍ර කෝණ ඒ මිත්‍ර කෝණයට කලින් මෙන්න මේක හොඳයි පුතේ අනුරූප කෝණ දෙයනේ දැනටමත් 6ක් ලියලා මෙන්න 7 වෙනි එක ඒකාන්තර කෝණ right තව එකක් තියෙනවා මිත්‍ර කෝණ right ඔයාලා දැනන් හිටියද මෙච්චර සිලබස් එකේ තියෙයි කියලා දැනන් හිටියා අද තමයි මේක පළවෙනි වතාවට පෙළ ගැස්සුවේ මීට පෙර ඔයගොල්ලෝ මේ අටම ගැන එකම දවස් ඉගෙනගෙන නැහැ ළමයි අද අපි ඉගෙන ගන්න කොහොමද මේවා තියෙන එක එක පාඩම් වල ප්‍රතිමුඛ කෝණ තියෙනවා 8 වසරේ බද්ධ කෝණ 8 වසරේ ලක්ෂයක් වටා කෝණ 8 වසරේ අනුපූරක පරිපූරක 8 වසරේ මෙන්න මේවා තමයි 9 තියෙන්නේ ඒකාන්තර අනුරූප මිත්‍ර හැබැයි මේවත් කියලා දෙනවා හරි නේද ඔන්න අද දවසේ මම ඔයාලත් එක්ක පුතේ කතා කරනවා එකම මාතෘකාවක් යටතේ කෝණ වර්ග 8ක් පිළිබඳව right එහෙනම් අවසර ඔබට මේ ටික ලියා ගන්න right ලියමු පාඩම සර්ගේ අකුරු පේනවද නැද්ද පේනවා right මිත්‍ර කෝණ අන්තිමේ කොන්න මම නැවත ලිව්වා ඔයාලට අවශ්‍ය තොරතුරු මැසේජ් සියල්ල මෙන්න සර්ගේ WhatsApp අංකය ඒකට දාන්න නැත්නම් පන්ති අතරේ මැසේජ් දැම්මම අමාරුයි ඔන්න right අවශ්‍ය ඕනෑම දෙයකට උත්තර අපේ WhatsApp අංකය හරහා ඔබට ලබා දිය හැක right ලියමු ඔය ටික ලියා ගන්න ලියලා ඉවර වෙලා කියන්න සර් ප්‍රශ්නයක් තියෙනවා විසඳලා දෙන්න බැරිද? සෙතුම්ලගේ තියෙන එකම ප්‍රශ්නේ මම දන්නවා. හරි. ඒ ප්‍රශ්නය අපිට දැන් විසඳන්න බෑ. හරි. හරි සර් ලියලි ඉවරයි. ලියලි ඉවරයි සර්. right. ලියලි ඉවරයි. නෑ සර්. හරි. ලියමු මේ ටික ලියමු. අද ඉගෙන ගන්න වටිනා කියන පාඩමක්. අද දවසේ ඔයාලා මේක ඉවර වෙලා ගෙදර යද්දි නෑ ගෙදර තමයි ඉන්නේ. මේක ඉවර වෙද්දී ඔයාලට තේරෙවි මේ වගේ තියෙන වටිනාකම. මේ ටික පුතේ හරියට ඉගෙන ගත්තොත් ඔයාලට විභාගෙට ලකුණු 10ක් ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් 10කුත් නෙවෙයි කෙටි ප්‍රශ්න පත්‍රෙත් අහන මේවා. හරි නේද? කෙටි පේපර් එකෙත් මේවා අහනවා.
ඔයාලට මේ මං කියන ඒවා කැඩි කැඩි වගේද පේන්නේ? එහෙම එකක් තියද? සාමාන්‍ය පේනවනේ නේ? හරි. දැන් මගේ ෆෝන් එකෙන් ලොග් වෙලා තියෙනනේ මට නිකන් වෙනසක් දැනුනේ ඒක ඇහුවේ. හරි. බොදයි. බොදයි. හොඳට පේන හරි. කප් බොඳයි සර්. චුට්ටක් බොදයි. එහෙනම් පුතේ අපි දැන් කතා කරමු මේක යටතේ එකිනෙක කතා කරමු. right. අපි මෙයා ගැන කතා කරමු. එහෙනම් හැමෝම ලියා ගන්න අලුත්ම මාතෘකාව ප්‍රතිමුඛ කෝණ. අදය තමයිලු හොඳටම තියෙන්නේ නේ. ඒකත් හොඳයි. 9:30ට ICT ක්ලාස් යන්න තමයි පන්තිය 9:30ට අපි අවසන් කරන්නේ. නැත්තම් මම 10 වෙනකම් කරන්න හිටියේ. ඒ වුණාට ඔයාලට ICT පන්තියට යන්න ඕන නිසා අපි ඔයාලව නිදහස් කරනවා. right. මේ ප්‍රතිමුඛ කෝණ ඔයාලා දන්නවද පුතේ මේ ප්‍රතිමුඛ කියනකොට ඒ වචනේම තියෙන නිකන් ප්‍රතිවිරුද්ධ කියන අදහස. ප්‍රතිමුඛ කෝණ කොහොමද හැදෙන්නේ? ප්‍රතිමුඛ කෝණ කොහොමද හැදෙන්නේ? සරල රේඛා දෙක ඡේදනය වෙනවා. ඔන්න එළුවේ කියන සරල රේඛා දෙකක් ඡේදනය. මෙන්න මෙහෙම. පෑන් දෙකක් මෙහෙම කැපුණොත් ඒත් හැදෙනවා ප්‍රතිමුඛ කෝණ. මෙන්න මෙහෙම. මේම ඇවිල්ලා ඔය තියෙන කඩු පයිට්ටේම යනවා මෙහෙම එනවා මෙහෙම. ඔන්න හැදෙනවා දෙපැත්තේ ප්‍රතිමුඛ කෝණ. මේව. හරි? ඔන්න බලන්න ප්‍රතිමුඛ කෝණ හැදෙනවා සරල රේඛා දෙකක් පුතේ මේව කැපිලා. මේව. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ කැපෙනකොට පොඩි වැඩක් වෙනවා පුතේ. කැපෙනකොට හරියටම මෙන්න මේ දෙපැත්ත සමාන වෙනවා. මේක x නම් මේකත් x. අපි කියනවා සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ මේවා විශාලත්වයෙන් සමානයි. මේක අංශක 90 නම් මේකත් 90යි. මට කියන්න පුතේ මෙන්න මේ පැත්ත a. මේ පැත්ත කීයක් වෙනවද? ප්‍රතිමුඛ කෝණ දෙපැත්තේ වෙනවා. හරි. එහෙනම් පුතේ අපි පළවෙනි එක්කෙනා ප්‍රතිමුඛ කෝණ right ලියමු මෙහෙම. යන්න සරල රේඛා දෙකක් සරල රේඛා දෙකක් සරල රේඛා දෙකක් සරල රේඛා දෙකක් එකිනෙකට ඡේදනය වීමෙන් එකිනෙකට ඡේදනය කියන්නේ පුතේ කැපෙනවා කියන අදහස. සරල රේඛා දෙකක් එකිනෙකට ඡේදනය වීමෙන් සෑදෙන එකිනෙකට ඡේදනය වීමෙන් සෑදෙන සරල රේඛා දෙකක් එකිනෙකට ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. ආපුතේ කරන්ට් එක ගිහිල්ලා ආවද? right. මෙන්න මේ ටික අපි ලියාගත්තේ. මේ ටික ලියලා ඒක යටතේ අපි කතා කරන්නේ ප්‍රතිමුඛ කෝණ ගැන. මේ ටික ටටක් ගාලා ලියාගන්න. සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. right. මේක අඳිමු. ඉක්මනට අඳිමු. විශ්ව අදකෝ එමිත් යාළුවකෝ නැත්ද ක්ලාස් එකේ? සරල රේඛා දෙකක් එකිනෙකට ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ.
හරි. හරි නේද? right. ලියමු. හරි සර්. හරි. හරි සර්. right. දැන් ඔබට මේ ගැන අවබෝධයක් ලැබිලා ඇති මේ රූප සටහනෙන්. දැන් ඔයාලට මම මේ උගන්වලා තියෙන සේරම ಜಾති දාලා පුතේ ඉදිරියේදී ගණන් හදනවා. අපි මේකට එක උදාහරණයක් හදලෙමු බලන්න. මම ඔයාලගෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. මේක x මේක අංශක 40යි. මේ සම්පූර්ණ කෝණය පුතේ 100යි. හරි. අපේ දරුවෙක් මට කියන්න ඇත්තටම පුතේ x කීයක් වෙයිද? 60යි. right 60යි sure විශ්වාසෙන්ද කියන්නේ? yes ඔව් සර්. පුතේ මේ දෙන්න ප්‍රතිමුඛයි. මේ උඩ පැත්ත 100 නම් පුතේ යට පැත්තත් 100 වෙන්න ඕන. හැබැයි ඒ 100 ඉරකින් වෙන් කළා එක පැත්තකට 40ක් දාලා එහෙනම් අනිත් පැත්ත කීයක් වෙන්න ඕනද? කීයක් වෙන්න ඕනද? 60ක් වෙන්න ඕන. ඔය ගාන හදන්න නම් මෙහෙමයි හදන්නේ. 40 එකතු කිරීමේ මෙන්න මේ දෙන්න සමාන වෙනවා 100ට. අපි හේතුව ලියනවා ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. ඔයාලා දන්නවා විභාගෙට හේතු ලියන්න ඕන. මේ තියෙන කෝණ ලකුණ මෙන්න මෙහෙම දානකොට කෝණ ලකුණ මෙහෙම. 아무තු එකක් නෑ මෙහෙම දාන්නේ. දැන් නැත්තම් ඔන්න බලා ගන්න. ප්‍රතිමුඛ කෝණ. හරිනේ? right. දැන් x ලාගය ලැබෙනවා 100න් 40ක් අඩු කරනවා. 60යි. ඔබ මාත් එක්ක අද දවසේ ගණන් හදනකොට පුතේ සියලුම දරුවෝ හැමෝම අද හොඳට හුරු වෙන්න ගානක් හදනකොටම අනිත් පැත්තේ හේතුව ලියන්න. ඒක අපි හොඳට පුරුදු පුහුණු වෙමු. එතකොට ඔයාලට කවදාවත් හේතු නැතුව උත්තර දාන්න වෙන්නේ නැහැ. ඔයාලා මතක තියාගන්න O level විභාගෙට මේ ගණන් වලට හේතු දක්වන්න ඕන. නැත්නම් ලකුණු අඩු වෙනවා. හරිද? අපි අද ඉඳන් මේ වැඩේ පටන් ගමු. ගානක් ඇදුවා ඒකට අදාළ හේතුව ලිව්වා. හේතුව නැතුව ගණන් හදලා වැඩක් නැහැ. හේතුපටිච්ච සම්භූතං හේතු භගවා නිරුද්ධති. එහෙම කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒක නිසා අපි මේව ලිව්වට ප්‍රශ්නයක් නෑ හේතු දක්වන්න ඕන. හරි නේද? right. එහෙනම් ඔන්න ප්‍රතිමුඛ කෝණ ගැන මම එක ගානක් ඔයාලට දුන්නා. තව ගානක් අනේ දෙන්න හිතයි. හරි. ලියන්න ඕනේ සර්. අපි යමු තව ගානකට. මම නකනවා පුතේ මේ ටික. සර් දෙක ලියාගන්න. මේක ලිව්වේ නැද්ද? මේක ලියන්න ඕන. නෑ සර් ලියාගන්න. මේක ලියාගන්න. ඒක ලියලා අපි ඊළඟ ගාන හදනවා. ඔයගොල්ලෝ මේක අඳ ගන්න. හරි. මේකට උත්තර දීපු අපේ දරුවන්ට පුළුවන් මෙන්න මේකටත් උත්තරයක් සොයන්න. සමාන අංශක 50යි. 50යි. සමාන අංශක 50යි. 50යි. ඒ කියන්නේ ඔයාලා දන්නෝනේ ප්‍රතිමුඛ කෝණ ගැන ඔන්න අපි මතක් කරලා දුන්නා. හරි. අපි බලමු පුතේ. මේක ඉවර වෙලා අපි මේක අදින්න 153ට බෙදුවා. 153ට බෙදනවා. right. ඔයාලම උත්තර දෙන එක හරි වටිනවා. ඉතින් හැමෝටම පුළුවන් මයික් ඔන් කරලා තියෙන්න කිසිම බාධාවකින් තොරව මයික් ඔන් කරපු නිසා උත්තර දෙන්න. හරි නේද? right. හැමෝම හොඳ දරුවෝ වගේ අපිත් එක්ක වැඩ කරන නිසා මට මයික් එක ඔන් කරලා තිබීමේ ප්‍රශ්නෙකුත් නැහැ. හරි. right. ලියමු. x ලාගය සොයන්න.
හරි ඉක්මන් කළා අපි ලියමු. මේකටත් මේ ආපු විදිය ඕන ගාන කොහොමද හැදුවේ කියලා ඔයාලා මට එවන්න ඕන. හරි නේද? හෙට උදේ ක්ලාස් එක 30 දාන්න. හෙට උදේ ක්ලාස් එක 30ද නැද්ද කියලා මම ඔයාලා දැනුවත් කරන්නම් පන්ති ඉවර වෙලා. හෙට උදේ ක්ලාස් එක තියන්න තමයි හිතන්නේ. හෙට උදේ අර ඔයාලට තියෙන අමතර ක්ලාස් එක බලමු. මම ඒක දැනට තියන්න යෝජනා කරලා තියෙනවා. මැසේජ් එක දාන්න පන්ති ඉවර වෙලා. අනේ ඕන් නැහැලු සර්. කම්මැලි. හරි. ඕන් හරි බලමු. මේක හොයන්න මෙහෙමයි. පුතේ මේ මේ තේරම මේ සෙට් එකම 150යි බලන්න. ඇයි මෙයාට මෙයා ප්‍රතිමුඛයි. කොහොමනේ තියෙන්නේ? සෙට් එකම 150යි. එහෙනම් මට ලියන්න පුළුවන් සෙට් එකම කියන්නේ මේ සෙට් එක 3යි. 3යි සමාන වෙනවා 150ට. අපේ දරුවෝ හැමෝම ලියන්න ඕන හේතුව ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. හරි. දැන් දෙපැත්තම පුතේ 3ට බෙදනවා. x සමානයි 153න් බෙදුනොත් 50. ලියලා. හරි. මේ ඔයාලා මේ කෝණ වර්ග යටතේ පුතේ මතකද දැන් පේලියට 8ක් ලිව්වා. මට තව එකක් මතක් වුණානේ. ඒක ඇත්තටම මේ කෝණ වර්ගත් නෙවෙයි. හැබැයි ඒක හරි වටිනවා. ඒකත් අපි තව එකක් තියෙනවා. ඔයාලට මම කියලා දෙන්නම්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ කියන එකක්. හරි. එහෙනම් මේ ඔයාලා ලියලා තියෙන මාතෘකා 8න් 9 වෙනි එකත් අපි ලියමු. ඒකත් කෝණ කියලා හිතුණානේ. මේක හදාගෙන යද්දි මට ඒක හිතුණා දුන්නොත් හොඳයි කියලා ඒකත් උගන්වන්නම්. right. නෑ මම මේකෙන් පුතේ ලොකු වැඩක් කරන කෝණ වලින් ගණනය කිරීම ගොඩක් තියෙනවා. 9 වෙනි එක ලියා ගන්න ත්‍රිකෝණයක කෝණ. ත්‍රිකෝණයක කෝණ. ඒකත් ලියා ගන්න. ඒකත් අපි කතා කරමු ඔයාලත් එක්ක. ත්‍රිකෝණයක කෝණ මේක යටතේ වර්ග දෙකක් තියෙනවා. අභ්‍යන්තර කෝණ තව එකක් තියෙනවා බාහිර කෝණ. ඒකත් ඔයාලත් එක්ක කතා කරමු. ඒ කියන්නේ අද දවසේ මේ සේරම කරන්න බෑ. ඔයාලට මේ කෝණවල සේරම ටික කියලා දෙන්න. එතකොට ඉවරයිනේ. අයිත් හොයන්න දෙයක් නැහැ. ඊළඟට අපි පස්තාර. ඊළඟට අපි සමීකරණ, සාධක, ඒ වගේ අත්‍යවශ්‍ය පාඩම් ටික වෘතයක පරිධිය. right. ඔය වගේ ඊටාම වැදගත් පාඩම් ටික නිර්මාණ සෙමින එකේ කතා කරමු. right. ඊළඟට 10 වෙනි එක චතුරස්‍රයක කෝණ. ඒකත් කතා කරමු. චතුරස්‍රයක කෝණ. ඊට තියෙද්ද දන්නේ නේ පුතේ. මේකේ අභ්‍යන්තර කෝණ කතා කරනවා. බාහිර කෝණ කතා කරනවා. බාහිර කෝණ. හරි. එහෙනම් මම 9:00ට පුතේ ඉවර කරනවා සෙමින එක. පැය එකමාරයි තියෙන්නේ. 8 සිට 9:00 දක්වා. ඉඩ නැහැලුනේ. ඉඩ නැත්තම් අපි මොකක් හරි විකල්පයක් දාගමු. 10ක් උගන්වමු. මට මේ දෙකත් උගන්වන්න කියලා හිතුන්නේ නැහැ කලින්. හැබැයි පුතේ මට හිතෙනවා මේ දෙකත් කියලා දුන්නාම සියලුම කෝණාශ්‍රිත ගණනය කිරීම ටික ඉවරයි කියලා. එහෙම හොඳයිනේ. මේකත් ලියා ගන්න. ත්‍රිකෝණයක කෝණ, අභ්‍යන්තර කෝණ ගැන කතා කරමු, බාහිර කෝණ ගැන කතා කරමු. චතුරස්‍රයකත් අභ්‍යන්තර බාහිර ගැන. right. කොහෙවත් අඩුපාඩු නැහැ. එතකොට සියල්ල ඔබ ඉගෙනගෙන ඉවරයි. අපි ඊළඟ එකට යමු. right. ඊළඟට ඔයාලට ලියව මාතෘකාව කියන්න පුතේ. ඊළඟට
මතකද ඊළඟ මාතෘකාව? බද්ධ බද්ධ කෝණනේ. හරි. ලියමු බද්ධ කෝණ. මාතෘකාව. බද්ධ කෝණ. බද්ධ කෝණ. බද්ධ කෝණ. බද්ධ කෝණ. හරි. මේ නමේම තියෙන නිකන් මේ බද්ධ කියලා හැඟීමනේ. බද්ධ කරනවා මේ බද්ධ කරනවා කියලා හැඟීමක් තියෙන බද්ධ කෝණ. ඔය බද්ධ කෝණවල අපි කතා කරන්නේ මේක ගැන ළමයි. මේ තියෙන්නේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. ඔයාලා දන්නවද මෙන්න මේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව කීයද කියලා? අපි ගමු මේක 180යි. අංශක 180. අන්න හරි. මෙන්න මේ දෙන්න එකතු කරාම දරුවනේ x y එකතු කරාම 180යි. 180යි. එහෙනම් බද්ධ කෝණයක් කියන්නේ මොකක්ද කියලා අපි දැන් කතා කරමු. බද්ධ කෝණයකට තියෙන පුතේ අපි මෙහෙම බද්ධ කෝණයක් ගමු. ඔයාලට මතක් කරලා දෙන්නම්. බද්ධ කෝණයකට තියෙනවා පොදු ශීර්ෂයක්. මතකද එහෙම එකක් කියනවා. පොදු ශීර්ෂයක් තියෙනවා. මේ තියෙන පොදු ශීර්ෂය ඕන්න. මේකනේ කෝණ දෙක. පොදු ශීර්ෂය. තව එකක් තියෙනවා. මොකක්ද තව තියෙන්නේ? මේකට කියන්නේ මොකක්ද? පොදු බාහුව. පොදු බාහුව. මේ කෝණ දෙක ඉන්නව නේද? ඒ දෙන්න ඉන්නේ පොදු බාහුව දෙපැත්තේ. ඔන්න. එහෙමයි. පොදු ශීර්ෂයක් ඇති, පොදු බාහුවක් ඇති, පොදු බාහුව දෙපස කෝණ පිහිටන්නා ඒවා බද්ධ කෝණ ලෙස හඳුන්වයි. ඒ බද්ධ කෝණයක් තමයි පුතේ මේ තියෙන්නේ. මේ තියෙන පොදු ශීර්ෂය. ඕන. පොදු ශීර්ෂය. මේක තමයි පොදු බාහුව. පොදු බාහුව. පොදු බාහුව දෙපස තමයි x සහ y කෝණ ඉන්නේ. එහෙනම් අපි ඒවට කියමු බද්ධ කෝණ කියලා. මේක තමයි පොදු ශීර්ෂය. පොදු ශීර්ෂය. හැබැයි ඔය බද්ධ කෝණ අතර මෙන්න මෙයා විශේෂයි. ඇයි විශේෂ? මේ බද්ධ කෝණ ටික පුතේ සෙට් වෙලා තියෙන්නේ මෙහෙම රේඛාවක් මත. මේ බලන්න. right. මෙහෙම අපි කියමු මේ රේඛාව මත 1යි 2යි 3යි 4යි 5යි. ඔය ඕන තරම් බද්ධ කෝණ හැදුනත් මේ ටික එකතු කරාම කීයේ? මේ සෙට් එකම එකතු කරාම කීයේ? 180. ඒක විශේෂයි. ඒකෙන් අපි ගණන් ගොඩාක් හදනවා. right. එහෙනම් අපි ලියමු බද්ධ කෝණ කියලා මාතෘකාව. right. ඒක යටතේ ලියමු පොදු ශීර්ෂයක් ඇති. ලියමු පුතේ කවුරුත්. බද්ධ කෝණ ගැන ලියන්න යන්නේ. පොදු ශීර්ෂයක් ඇති. පොදු ශීර්ෂයක් ඇති. පොදු ශීර්ෂයක් ඇති. පොදු ශීර්ෂයක් ඇති. පොදු බාහුවක් ඇති. පොදු බාහුවක් ඇති. පොදු ශීර්ෂයක් ඇති. පොදු බාහුවක් ඇති. මේ තියෙන්නේ පොදු බාහුව. පොදු ශීර්ෂයක් ඇති. පොදු බාහුවක් ඇති. මේ පොදු බාහුවෙන් දෙපස මේ බලන්න. පොදු බාහුවෙන් දෙපස ලියන්න. පොදු බාහුවෙන් දෙපස පොදු බාහුවෙන් දෙපස පිහිටන්නා වූ කෝණ. right. ලියමු පිහිටන්නා වූ කෝණ. පොදු බාහුව දෙපස පිහිටන්නා වූ කෝණ බද්ධ කෝණ වේ. බද්ධ කෝණ වේ. බද්ධ කෝණ වේ. බද්ධ කෝණ වේ. right. යටින් ලියන්න වෙනම. මේක නම් තරුවක් වගේ දාලා ලිව්වත් කමක් නැහැ. වැස්ස නිසා තරුත් නැති එකේ ඕගොල්ලෝ හරි තරු දාලා ලියන්න. right. මෙහෙම ලියන්න. ඒ අනුව සරල රේඛාවක් මත
ඒ අනුව සරල රේඛාවක් මත ඒ අනුව සරල රේඛාවක් මත පිහිටි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180කි අංශක 180කි බද්ධ කෝණවල එකතුව අංශක 180කි හරිද හරි දැන් පුතේ අපි මෙන්න මේකෙන් ඔය තොරතුරු ටික සේරම කියමු මේකට කියනවා පොදු ශීර්ෂය මේකට කියනවා පොදු බාහුව දැන් උදාහරණයක් විදිහට මේ මම ඔයාලට ලියනවා මෙන්න මෙහෙම A O B C ඔයාලා පුතේ කියන්න මේකේ තියෙනවා කෝණ වර්ග දෙකක් කෝණ දෙකක් ඒ කෝණ දෙකේ නම් කියන්නකො බලන්න මෙයාගේ නම මොකක්ද මේ කෝණේ නම AOB AOB අපි දරුවෝ හොඳට අහන්න අලුත් දෙයක් තව ගන්න මේක AOB AOB හැමතිස්සෙම කෝණයක් ලියනකොට මැදට ලියවෙන්න ඕන ශීර්ෂයට තියෙන සංකේතය ශීර්ෂය ඕනේ මැදට O right මේ කෝණේ නම DOC DOC සුවදහතක් ඇති දේශීය බැංකුව right DOC ආන්න ඒකෙත් මැදට තොප්පිය දාන්න ඕන ශීර්ෂයට ඔයාලා මෙන්න මේ කෝණ දෙක හොඳට බලන්න මේ කෝණ දෙක හොඳට බැලුවහම පේනව නේද පුතේ දෙකේම තියනව නේද පොදු ශීර්ෂයක් කවුද පොදු ශීර්ෂය මේකේ තියෙනවා ඔයාලා දැක්කද දන්නේ නැහැ පොදු බාහුවක් පුතේ කවුද OP බාහු මේ බලන්න මේ මේකෙත් ඉන්නෝ නේද OB මේකේ OB ඉන්නෝනේ මේකෙත් ඉන්නෝ නේද OB මාරු වෙලා තියෙන්නේ BO වෙලා ඒක ප්‍රශ්නයක් නෑ මේක BO මේක OB එහෙනම් ළමයි ඔයාලට පේන මේ කෝණ දෙක ඇත්තටම බද්ධ කෝණ. ඇයි? පොදු ශීර්ෂයක් තියෙනවා පොදු බාහුවක් තියෙනවා. හරි නේද? right. අපි පුතේ මේක ඇදලා මේක ලියාගමු. right ඉක්මන් කරමු. හරි සර්. right. අනිත් පැත්ත ලියාගමු. හරිද? හරි සර්. හරි. ඔන්න පුතේ කෝණ දෙකක් ලියා ගන්න. AOB කෝණයයි BOC කෝණයයි. දැන් අපිට මේ ගොඩාක් ගණන් මෙන්න මේකෙන් තමයි ඉගෙන ගන්න තිබුණා. ඔයාලට මතක ඇති. හරි නේද? right. ඔයාලට ඉගෙන ගන්න මේකෙන් ගොඩාක් ගණන් මම දැක්ක පේපර් වල එහෙම තියෙනවා. මෙන්න බලන්න. ඔන්න
මම පළවෙනි උදාහරණය හදනවා ඔයාලත් එක්ක. මේක x මේක අංශක 40යි. මේක පුතේ 70යි. අපේ දරුවෝ මේක දිහා බලලා හොඳට නිරීක්ෂණය කරලා කියන්න ඇත්තටම පුතේ x කීයක් වෙන්න ඕනද? අංශක 70. 70. එච්චර ඉක්මනට කිව්වා. කොහොමද එහෙම කිව්වේ? අංශක මේ ළමයි මේ අටේ ගාණක් දුන්නේ මම. මේ 70. කීයක් වෙන්න ඕනේ? අංශක 180ක් වෙනවා. 180ක් වෙන්න. දැන් ඔයාලට පේනවා පුතේ 180 අංශක 180ෙන් 110ක් අඩු කරනවා. මේ දෙක එකතු කරාම 110 යන්න හරි. 180ෙන් මෙන්න මේ ජෝඩ් අඩු කරනවා. ඒ කියන්නේ 110ක් අඩු කරාම උත්තරේ. එහෙනම් මේක හදන්න තියෙන්නේ මෙහෙමයි. 180ෙන් අඩු කරනවා 110ක්. එතකොට x ලාගේනවා. ඇයි මේකට හේතු ලියන්නේ නැද්ද? මොකද්ද හේතුව? දැන් කියන්න හේතුව. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180ක් වේ. අන්න හරි. දැන් හැබැයි මේක ලියන්න ටිකක් දිගයි. ඔන්න බලන්න. සරල රේඛාවක් මත අපි ළමයි කම්මැලි යෝග ලියන්නනේ. සර් ඕක බෑ දිග වැඩිනේ. එහෙම බෑ. අපිට උමනාව තියෙන දිග කොට ප්‍රශ්නයක් නෑ. අපිට වැදගත් වෙන්නේ සාර්ථක උත්තරයක් ලියන එක. මේක දිගද වෙලාවද ප්‍රශ්නයක් නෑ. right. එහෙනම් අපි ලියනවා මේක සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ නිසා. ඔන්න ඔච්චර ලියුවාම සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ නිසා. හරි. දැන් උත්තර එනවා x සමානයි 180ෙන් 110ක් ගියොත් 70යි. හරි. අපි ලියාගමු ඒ ගාන. මේ ඊළඟට ඔයාලට ටියුට් එක ළඟ තියෙද්ද දන්නේ නැහනේ. ටියුට් එකේ ගණන් ටික දෙන්නම් ගෙදරදී එහෙනම්. ටියුට් එකේ පළවෙනි ගාන තියෙන්නේ මේ જાති ගාන. මේන් ගාන ඒක ගෙදරදී කරමු. right. තියෙනෝනේ. හරි කමක් නැහැ. මේ ගානත් අපි බලමු. හරි. මගෙන් ඔබට ලැබෙන ප්‍රශ්නය තමයි x අගය සොයන්න. x අගය. 30යි. අංශක අංශක 30. තුම වේගවත් මේ ළමයිනේ. අංශක 30. හරි ඉක්මනින් උත්තර දෙනවා. අංශක 30. මේ පැත්ත 90 හින්දා අර පැත්ත 90යි 93ෙන් බෙදුවාම x සමාන 30ක් වෙනවා. right. ඔන්න අපිට සාර්ථක උත්තරයක් පවින් කිව්වා. ඇත්තට මෙහෙම තමයි වෙන්න ඕන. හරි අපි මේ ගාන බද්ධ කෝණ වලින් හදව පළවෙනි ගාන මේක දෙවෙනි ගාන විදිහට හදාගන්න. මේක හදන්නේ මෙහෙමයි. මේ සෙට් එකම එකතු කරාම 180යි කිසි තර්කයක් නැහැ. ඔය 180 මෙන්න මේ දීපු අණු අඩු කරලා දාන්න පුතේ. එතකොට එනවා 90. එහෙනම් මේ පැත්ත 90යි මේ පැත්තත් 90යි. අපිට එහෙම හදන්න පුළුවන්. මේ පැත්ත 90යි. 180ෙන් මේ 90 අඩු කරාම 90ක් ඉතුරුයි. ඔන්න ඔය කියන 90 ලැබෙනවා 2x එකතු වෙලා. 90 සමාන වෙනවා 3x. දැන් පුතේ දෙපැත්තම 3ෙන් බෙදන්න. x සමානයි 90 3ෙන් බෙදුනොත් පුතේ 30යි. මේකටත් හේතු ඕන. මොකද්ද පුතේ හේතුව? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ නිසා කියලා ලියුවාම ඇති. right. එහෙනම් අපි ඊළඟ ගානත් ලියාගමු. බද්ධ කෝණ වලින් තමයි ඒකත් අපි හැදුවේ. දැන් ඉදිරියේදී අපි කරන්නේ මේ සියල්ල එකතු කරලා හදනවා අම්බරල ගණන්. හරි නේද? ඒ කියන්නේ ඒවා මාරු වෙන්න දෙන්නේ නැහැ. මේ සියල්ලම එකතු කරලා තමයි විභාගයට ගාණක් ගන්න. දැන් අපි මේ කතා කරන්නේ මේකේ තියෙන තියරි එක, සිද්ධාන්තය, හඳුනා ගැනීම.
හරිනේ දැන් ඔන්න දෙකක් කරා මොනවද ප්‍රතිමුඛ කෝණ හඳුන්වා දුන්න පුතේ ඊළඟට බද්ධ කෝණ සරලරේඛා මත පිහිටි කතා කරා හරි තව ගානක් කෝණද බද්ධ කෝණ වලින් ඔය ඇතිද දැන් හඳුනනවද මතක් වුණාද ඔන්න හිතන ඇති කියලා ඇතිනේ හරි මොකද ඉස්සරහට ඉගෙන ගන්න හොඳ කෝණ වර්ග ටිකක් තියෙන ඉතුරු වෙලා right ඊළඟ එක මොකද පුතේ කිව්වේ ඊළඟ කෝණ වර්ගෙ වැඩි අහු වෙන්නේ නැහැ ඒක තුන්වෙනි එක ලක්ෂයක වටා කොන ලක්ෂයක වටා කෝණ නෙවෙයි බෝල ලක්ෂයක් වටා කෝණ ලක්ෂයක වටා කෝණ තියෙන ඉතින් බල බල ඉන්න දෙයක් නැහැ බැංකුවට දාගන්න තියෙනවා හරි right ලියන තුන්වෙනි එක ලක්ෂයක් වටා කෝණ ලක්ෂයක් වටා කෝණ ඔන්න ලක්ෂයක් වටා කෝණ මේකත් ඔබ මීට පෙර ඉගෙනගෙන තියෙනවා right දැන් බලමු මොකක්ද මේ කියන්නේ කියලා ඔන්න ළමයි මේ මොහොතේ දෙවනි ගාන සර් මකනවා හරි දැන් හැමෝම හොඳ දරුවෝ වගේ හොඳට අහන් ඉන්න ලක්ෂයක් වටා කෝණ පුතේ මේ අපි කෝණ කීපයක් ඇන්දොත් ඒක හරියටම මෙන්න මෙහෙම ලක්ෂයක් වටා ලක්ෂයක් කියන්නේ යම් ස්ථානයක්නේ ස්ථානයක් වටා කෝණ ටිකක් හරියට වටා කෝණ වල බෙදුව අංශක 360 මෙන්න මෙහෙම right ඔන්නෝම වටේට කෝණ සෙට් වුණොත් ඕවට කියනවා ලක්ෂයක් වටා කෝණ කියලා ඔන්න සර් චූටි උදාහරණකින් දක්වනවා මේක x මේක y මේක z මෙන්න මේ තුන් දෙනාම එකතු කරාම දරුවනේ x ට y ට 360යි එහෙනම් ලක්ෂයක් වටා තියෙන කෝණවල එකතුව අංශක 360කි right මතක් වුණාද නේ ඔව් සර් right බඩගින්න නිදිමත නම් මතක් කරගන්න එපා මේකට යන්න හරි ලියන්න පුතේ මේක යටින් මෙහෙම ලක්ෂයක් වටා කෝණවල ලක්ෂයක් වටා කෝණවල එකතුව ලක්ෂයක් වටා කෝණවල එකතුව නැත්නම් ඓක්‍ය කියලා කියන පුතේ ඔකට ලක්ෂයක් වටා කෝණවල ඓක්‍ය අංශක 360කි ලක්ෂයක් වටා කෝණවල ඓක්‍ය अंशक 360 की राइट लियो සර් කන්දින්නද ඔව් මේක අද ගන්න හරි මේක ඇඳ ගන්න ලක්ෂයක් වටා කෝණවල ඓක්‍ය අංශක 360යි මේක පුතේ ඉක්මනින් ඔයාලා නෝට් කරගන්න මේකෙනුත් ගණන් ඔයාලගේ ටියුට් එකේ තියෙනවා දෙවනි ගාන තියෙන්නේ ඕකේ හරි හරි සර් right මේක මකන්නද පුතේ මේකත් ලියා ගන්න x එකතු කිරීම y එකතු කිරීම z කියන්නේ 360යි ඔන්න මම කියනවා දැන් මේකනොත් අපි ගණන් කීපයක් මතක් වෙන්න හදමු ඔන්න හදනවා පළවෙනි ගාන
ඇද ගන්නකො. මේක මේ සුදු කෝණී මුල්ලක් තියෙන අංශක 90යි. මේක 120යි පුතේ. මේක අංශක 70යි. මේක x. හරි අපේ දරුවෝ මට හොයලා දෙන්න x වල අගය කීයක් වෙයිද කියලා. x වල අගය. අංශක 80යි. ඇත්තද? විශ්වාසයෙන්ද කිව්වේ? අංශක විශ්වාසයෙන්ද කියන්නේ? ඔව් සර්. ඔයාලා විශ්වාස වෙන තරමට තමයි ඔයාලට සාර්ථක අනාගතයක් තියෙන්නේ. හරි නේද? හැමෝටම තමන්ගේ උත්තර පිළිබඳව, තමන්ගේ වචන පිළිබඳව, තමන්ගේ සියලුම දේ පිළිබඳව තමන්ට ලොකු විශ්වාසයක් තියෙනවා. හරි නේද? තමන්ට විශ්වාසයක් නැත්නම් ඔයාලා හදන ගණන් පිළිබඳව, ඔයාලා ලියන උත්තර පිළිබඳව පිට විභාගෙට සාර්ථක ලකුණක් ලැබෙන්නේ නැහැ දරුවෝ. ඒක නිසා හැමෝම මම ඒකයි නිතරම අහන්නේ ඔබට විශ්වාසද කියලා. ඔබට ඔබ විශ්වාස නම් අපේ උත්තරේ විශ්වාසදායී උත්තරයක් එන්නේ. හරි නේද? ඒ නිසා හැම දෙයක්ම කරද්දී තමන්ට තමන් ෂුවර් කරගෙන මේ වැඩේ කරන්න ඕන. සර් තාම සෙමින එකද තියෙන්නේ? ඔව් සෙමින එක තියෙන්නේ. හරිද? ඔයා බරක් වෙලා ඇවිල්ලා තියෙන්නේ. රයිට්. ඒක නිසා හැම දරුවෙක්ම අද නෙවෙයි අනාගතයේදී ඕනම දෙයක් කරද්දී විශ්වාසය ඇතිව කරන්න. එතකොට ඔයාලට සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙයි. මම ඔයාලගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ගණන් ගොඩක් හැදුවොත්ද විභාගෙට හොඳට ලියන්න පුළුවන්. ගණන් ගොඩක් හැදුවොත්ද විභාගෙට ලකුණු ගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය විදියට ගියොත්ද? ගොඩක් ඇත්තේ? ගණන් ගොඩාක් හැදුවොත් විභාගෙට ලකුණු 75කට උඩින් ගන්න බැරිද? ඇත්තේ කිය? දෙමාපියොත් අහන් ඉන්නේ හොඳේ. ඒක කියන්නේ දෙමාපියෝ අහන් ඉන්නේ, ගෙදරනේ ඉන්නේ. ඔයාලට විශ්වාසද ඔයාලා හොඳට පාඩම් කරලා ගණන් හදලා ගියොත් විභාගෙට හොඳට ලකුණු ගන්න පුළුවන් කියලා? ඔව්. yes. ඉතින් ඇයි දෙයියනේ ඔයාලට ඒක විශ්වාස නම් ඔයාලා ඒක කරන්නේ නැත්තේ? හැකියා. ඔයාලා කියනවා ඔයාලට විශ්වාසයිලු විභාගෙට ලකුණු ගන්න පුළුවන්ලු හොඳට වැඩ කරොත් ගණන් හැදුවොත් මේවා ටටක් ගාලා හදලානේ දිනපතා ගණන් ටිකක් හැදුවොත් ඔයාලා කියනවා සර් අපිට විශ්වාසයි අපිට විභාගෙට ලකුණු ගන්න පුළුවන්. ඒ කියන කටින්ම නේද ඔයගොල්ලෝ කියන්නේ සර් ගණන් අමාරුයි. සර් විභාගෙට ලකුණු අඩුයි. ඔයාලමයි කියන්නේ. අපි නෙවෙයි. එරා ඔයාලා දන්නව ඇත්තටම ඔයාලා දන්නව පුතේ ඔයාලා අවංකවම දන්නව වැඩ කරොත් ලකුණු වෙනවා කියලා. අපි කියන්න ඕනේ නැහැ ඔයාලා දන්න. අපි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔයාලා ගණන් හදන්න, ඔයාලා පාඩම් කරන්න. ඔයාලා දන්නවා වැඩ කළා පාඩම් කළා විභාගෙට ගියොත් විභාගෙට ලකුණු හම්බ වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා දැනගෙනත් කරන්නේ නැති එක. හරි නේද? හැබැයි කිව්වොතින් පුතේ පොඩි වැඩක් තියෙන කරොත් ඔයාලට කෝටි ගාණක් හම්බ වෙනවා. පොඩි වැඩයි කරන්න තියෙන්නේ. ඔයාලා කැමතිද? පොඩි වැඩක් තියෙන කරන්න කෝටි ගාණක් හම්බ වෙනවා. ඔන්න මොකෝ කරන්නේ? අන්න වැඩේ කැමති සර් යම් කොහෙද තියෙන්නේ අපි එනවා. රයිට්. හරි නේද? ඒක තමයි කියන්නේ ඔයාලගේ තියෙන එකම දේ. ඔන්න ඔය දාන මැසේජ් එකම තමයි ඔයාලා කොච්චර දැනගෙන හිටියත් ඔයාලා කම්මැලි වැඩි. හරිනේ? කම්මැලි. කම්මැලි මිනිස්සුන්ට ඉහළට යන්න අමාරුයි. හරිනේ? කම්මැලි මිනිස්සුන්ට නිතරම හිතන දෙයක් තමයි අද බෑ හෙට කරමු. අද වරුසාව. හෙට විතර කරමු. අද ටිකක් නිදා ගන්න ඕන. හෙට උදේ පන්තියක් නැති වුණොත් හොඳයි මේ සෙමින එක කරලා රැයටත් එකක් තිබිලා හරි අමාරුයි. වැඩි කල් දාන්න. නේ කල්පනා කරමු. දැන් හරි අමාරුයි පන්තියෙන් ලීව් වුණා නම් හරි සර් අපිට මොනව කියනවද මන්ද මේ සෙමින එකට ඇවිල්ලා.
මං අයින් වෙනවා කියලා එහෙමත් හිතෙන්නේ නැතිනේ. හරි නේද? එහෙම හිතෙනවා නම් ඔයාලට සාර්ථක වෙනවා. හරි නේද? ඒ නිසා මම ඔයාලගෙන් උත්තරේ ගත්ත එකයි ඔයාලා දන්නවා කරන්න ඕන මොකද්ද කියලා. අපි කියන්න ඕන නැහැ. හරිනේ? රයිට්. අපි යමු මේ ගානට උත්තරේ සොයාගෙන. මේ බලන්න. පුතේ මේ ටික සේරම එකතු කරාම මේක 120යි. මේක 90යි. මේක 70යි. මේ ටික සේරම එකතු කරාම කීයක් වෙයිද? මේ ටික එකතු කරන්න ඕන නම් දන්න ටික එකතු කරලා බලන්න. කොහොමද තියෙන්නේ? බිංදුවයි 9 16 18 දෙකක් ඉතුරුයි 280යි. එහෙනම් මේ සේරම එකතු කරාම පුතේ අපි දන්නව 360යි කියලා. ඒ 360න් අපි මෙන්න මේ දන්න 280 අඩු කරනවා. එතකොට ලැබෙනවා x වලට උත්තරේ. හරි මේකෙන් මේක අඩු කරාම කීයක් ලැබෙයිද? අංශක 80යි. අංශක 80යි. මේකට ඔයාලා හේතු ලියන්නේ නැද්ද පුතේ? හේතු මොකද හේතු? ලක්ෂයක් වටා පිහිටි කෝණ. ලක්ෂයක් ලක්ෂයක් වටා කෝණ අන්න හරිය. කෝණ වල අයික අංශක 360. ලක්ෂයක් වටා කෝණ. ඔන්නෝම හේතු වෙනවා. රයිට්. එච්චරයි. මහා දෙයක් නෑ. හරි. තව ගානක් හදමු මේක පුරුදු වෙන්නනේ අපි කරන්නේ මතක් වෙන්න පුරුදු වෙන්න මේ වැඩේ කරන්නේ. මේ ගාන හදමු. හරි. ඔන්නව ගානක් තියෙනවා. අපෙන් අහනවා පුතේ x ලගය කීයද කියලා. x සමානයි අංශක 50යි. ඔක හදාන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒ කොහොමද දන්නවද? සර් ප්‍රතිමුඛ කෝණ තියෙන සර් 70 70 පැත්තට දාන්න. දැන් ඔයාලා එකෙන් හදන බව මට හිතුණා හැබැයි. මම දැක්කෝ ඔයගොල්ලෝ ඒක හදයි කියලා. දැන් අර පැත්තේ 100 හින්දා මම ඒක මම හිතුව ඔයගොල්ලෝ ප්‍රතිමුඛ කෝණ දායි කියලා. මට ඕන එක ප්‍රතිමුඛ කෝණ වලින් නෙවෙයි ලක්ෂයක් වටා කෝණ වලින් හදන්න. රයිට්. මම ඒක චුට්ටක් ෂේප් කරා. නැත්නම් ඔයාලා ඔක ප්‍රතිමුඛ කෝණ වලින් හදන්න උත්සාහ කරනවා. අපි මෙහෙම යමු. රයිට්. චූටි සංශෝධනයක්. හරි. දැන් අහගන්න. මේක 2x. හරිද? මේක පුතේ අංශක 60යි. දැන් අපි මේ ගාන හදමු. x ලගේ කීයක් එයිද? x ලගේ මට කියන්න දශම ගණන් එන්නත් පුළුවන්. සාර තියෙන්නේ 60ද? මේ තියෙන්නේ 60ද කියලා දැහුවේ. ඔව් සර්. හරි. ඔන්න මම 80 කරා. දැන් හරි. දැන් හදා. මට හදලා කියන්න x ලගේ කීයක් වෙයිද? x 30යි. අංශක 70යි. x අංශක 30යි. 30යි. හොඳට බලන්න. හොඳට දකින්න. කීයක් එයිද? අංශක 70යි. 70යි. අංශක 70යි. මේ සෙට් එක එකතු කරොත් කීයේ පුතේ? තේරම. 360. 76.6 අංශක 76.66.
බලමු. 76.6. මේ තේරම එකතු කරොත් 360යි. මේක 80යි මේක 70යි. 80 70 එකතු කරලා බලන්න. කී එකතු කරා? මේ දෙක 150 අංශක. right. එහෙනම් මෙච්චරයි කරන් තියෙන්නේ. 360න් මේ දෙක අඩු කරලා දාන්න. කීයක් අඩු කරන්න ඕන පුතේ? 150ක් අඩු කරන්න. කීයක් එනවද? 210. 210යි. ඇත්තටම ඔකට උත්තරේ දැන්වත් කියන්න කීය දෙන්නේ? 70. 70. ඔකට 70. දැන් මෙතන තියෙනවා x අකුරු දෙකක්. 2x. මෙතන x අකුරු එකක් තියෙනවා. සේරම x අකුරු කීයක් තියෙන්නේ? 3ක් තියෙනවා. 3යි. ඔන්න ඔය 3x සමාන වෙනවා ඉතිරි 210ට. මේ ඉතිරි ගානට. මේ ටිකම එකතු කරාම පුතේ 360යි. මේ දෙකට 150ක් ගියාම මේ සෙට් එක එකතු කරාම 210යි. එහෙනම් 3x 210 නම් දෙපැත්ත තුනෙන් බෙදනවා. අංශක 70යි සර්. 70යි. x 70යි. ඔන්න අර දශම ගානක් කිව්වේ ඇයි? වැරදිලා. හරි. කමක් නැහැ. අපි ඕකත් ලියාගමු. හරි සර්. හරි. ඇතරම් මේව නෙවෙයි හොඳම කෝණ ටික ඒකාන්තර මිත්‍ර අනුරූප කෝණ ටික තමයි ඔයාලට හොඳටම උගන්වන්න ඕන. ඒක පුදුම වටිනාකමක් තියෙන්නේ. සර් තව සෙමිනාර් තියද? ඔව් ලබන සතියේ මේක ඉතුරු කොටස තියෙනවා. දැන් අපි මෙහෙම යන්නේ. අද මේක ඉවර කරන්න බැරි වෙනවා. අපි පාඩම් ඒකක වශයෙන් යන්නේ අත්‍යවශ්‍ය පාඩම් විභාගයට ලකුණු ගන්න පුළුවන් අනිවාර්ය පාඩම් ටික තමයි සෙමිනාර් එකේ කතා කරන්නේ. දැන් මේක කෝණනේ. මේක ගාලි ඉවර කරන්නේ නැහැ. හරි නේද? හරි. අපි ඊළඟට බලමු 4 වෙනි වර්ගය. දැන් ලක්ෂයක් වටා කෝණත් හරි. 1 2 3යි. 4 වෙනි එකට මොකද්ද කිව්වේ? අනුපූරක අනුපූරක කෝණ. එහෙනම් පුතේ ලියන ඊළඟ මාතෘකාව අනුපූරක කෝණ. right. ලියන මාතෘකාව අනුපූරක කෝණ 4 වෙනි එක්කෙනා 4. ඔයාලට ඕන නම් මේ අපි උගන්වන ඒ ඔයාලා ලියන ටික අරන් තියාගන්න. ඔයාලා මේ දක්වා ඉගෙනගත්තු සියලු කෝණ ටික ඔන්න ඔය කොළ ටික තුල තියෙනවා. ලබන සතියේ මේක තේරෙවි ඔයාලට සමස්තයක් විදියට ළඟ සියල්ල තියනකොට. right. අනුපූරක කෝණ කාටද පුතේ මේක මතක? අංශක 90ක් කෝණ දෙකකගේ අයික්‍ය අංශක 90 වෙනවා. මේ එකතුව අංශක 90ක් වෙන අන්න හරි. පුතේ එක කෝණයක් තියෙන මෙහෙම. මෙයා අංශක 60යි. මෙයා තියෙන්නේ යාපනයේ. මෙන්න තව කෝණයක් තියෙන අංශක 30යි. මෙයා තියෙන්නේ මාතර. හැබැයි යාපනයේ තිබුණයි මාතර තිබුණයි කියලා නෑ. මේ දෙන්න එකතු කරාම කීයක් වෙනවද? 60යි 30යි. අපි කියනවා මෙන්න මේ දෙන්න කවදක හරි හමු වෙච්ච දවසට අනුපූරක කෝණ යුගලයක් වෙනවා කියලා. හරි නේද? right. අනුපූරක කෝණ යුගලයක් වෙනවා. හරි. එහෙනම් අනුපූරක කියන්නේ එකතුව අංශක කීයක් වෙච්චද පුතේ? 90ක් වෙච්චා. අපි ඔයාලගෙන් අහන මෙහෙම ප්‍රශ්නයක්. ඔන්න අහනවා. ඔන්න පළවෙනි ප්‍රශ්නය. අංශක 70 වෙහි අනුපූරකය කීයද? ප්‍රශ්න අනුපූරකය කීයද? අපි නම් බලන්න. අංශක 70 වෙහි අනුපූරකය 20යි. මෙයාට එක්ක තව කීයක් එකතු වුණොත්ද අනුපූරකය වෙන්නේ? right. එහෙනම් කරන්න තියෙන 90 පුතේ 70ක් අඩු කරනවා.
ක්‍රියාවක් එනවද 20යි. ගා හිතලා ලියන්නත් පුළුවන්. අංශක 70 අනුපූරකය අංශක 20යි. මේ මේකක් ගන්න. අංශක 89 අනුපූරකය. අංශක එක. අත්තමාවී එක නන්නේ. අංශක 89 අනුපූරකය අංශක 1යි. අංශක 1යි. තව එකක් සෙට් කරලා 90 වෙනවා. එහෙනම් එකතු 90ක් වෙනවා තව එකක් එකතු කරනවා. හරි. මෙන්න මේක තමයි අනුපූරක කියන්නේ. හරි. එහෙනම් පුතේ අපි මේක ලියලා තව දුරටත් කතා කරමු. ලියන්න මාතෘකාව අනුපූරක කෝණ. ලියුවා ලියන්න. එකතුව අංශක 90ක් වන දෙනටි මම මැසේජ් එකට උත්තර දෙන්නම්. ඉන්නකෝ. එකතුව අංශක හරිද? එකතුව අංශක 90ක් වන එකතු අංශක 90ක් වන එකතු අංශක 90ක් වන කෝණ යුගල එකතු අංශක 90ක් වන කෝණ යුගල අනිවාර්යෙන් ජෝඩුවක් වෙන්න ඕන. තනි එක්කෙනා 90 හැදුවට වැඩක් නැහැ පුතේ. දෙන්නෙක් වෙන්න ඕන දෙන්න. එකතු අංශක 90ක් වන කෝණ යුගල අනුපූරක කෝණ වේ. අනුපූරක කෝණ වේ. එකතු අංශක 90ක් වන කෝණ යුගල අනුපූරක කෝණ වේ. හරි. මෙන්න මේ දෙන්න ඇඳගෙන මේක ලියන්න. හරිද පුතේ? right. ඒ අතරේ ඔයාලා ප්‍රශ්න මගෙන් අහලා තියෙනවා විවිධාකාර වූ. හරි. අපේ සාමාන්‍ය පන්ති තියෙන දවස් වේලාවල් සියල්ලම ඔයාලා මේ නම්බර එක සේව් කරගන්න. සේව් කරගෙන මට මැසේජ් එකක් දාන්න. මම තොරතුරු ටික කියන්නම්. සාමාන්‍ය පන්ති පුතේ කවද්ද තියෙන්නේ? සෙනසුරාදා උදේ. අපේ අනිත් ළමයි දන්න සෙනසුරාදා උදේ 6:30. 6:38. හරි නේද? ඊට අමතරව බ්‍රහස්පතින්දා උදෑසනත් කරනවා. ඒක හැමදාම කරන්නේ නේ. සතියක් ඉතුරුනොත් සති දෙකේම කරනවා. හරි නේද? හරි. මේ නම්බර එක ඔයාලා දාගන්නකෝ. දාගෙන ප්‍රශ්න ටික අහන්න. සර් උත්තර දෙන්නම්. හරි. මේක ලිව්වද පුතේ? ලිව්වා. තා වැඩි වෙලාවක් නැහැ. 9:00 වෙන්නේ. මේකේ වෙලාව යනවා. මේක 60යි මේක 30යි එකතු කරාම 90යි. මේ ප්‍රශ්න දෙකත් ලියාගන්න. මේ දෙකත් ලියාගන්න. ලිව්වා සර්. ලිව්වා. right හොඳයි. නෑ සර් ලිව්. සර් ලබන සතියේ සෙමින එකට මේ ටියුට් එක ලබන සතියේ සෙමින එකට එද්දී ඔයාලට මම දෙන්නම් ටියුට් එක. ඒක කරන් එන්න මම අවශ්‍ය ටික කියන්නම් මේ ටික කරන් ඉන්න කියලා. හරි. සර් මේ ටියුට් එක නෙමෙයිද සර් දාලා තියෙන එක නෙමෙයිද? ඒක තමයි මේදී ඔයාලා දාලා තියෙන මේක තව ඇති පොලයක් නේ. හරි. ඒක දෙන්න. සිතුම්ලිට මොකක් හරි ප්‍රශ්නයක් අහන්න තියෙනම් අහන්න. සිතුම්ලි අහන්නේ සර් අද දවස් හැර වෙනත් දවසක් තිබේද කියලාද? ඒක තමයි තියෙන එකම ප්‍රශ්නේ. හරි. වෙන ප්‍රශ්නයක් තියෙනම් අහන්න. ඒ ප්‍රශ්නේ හැර. හරි. මේ ටික ලියා ගන්න. සර් ඔකට හේතුවක් දක්වන්න නැද්ද? මේකට හේතුව ඕනේ නැහැ. එකතු 90ක් නම් අපි කියන මේකට අනුපූරක කෝණ. පුතේ මේකේ තව තියෙනවා ඔය කිට්ටුවෙන් යන නමක්. කෝණවල ඒ දවස්වල මට ලැබෙනවා. ඍජු කෝණ. නැහැ. මේ සුජු කෝණ කියන්නේ මේ දෙක එකතු වෙන එක. අනුරූප කෝණ. ඔයාලා කියන්නේ මේ දවස්වල මං ඉස්කෝලේ යන කාලේ 9 වසරේදී මට දෙයියනේ ওই දෙක මාරු වෙනවා. ඕගොල්ලොන්ට එහෙම නැද්ද? ඔයාලා ඉතින් මට වඩා දක්ෂයිනේ නේ. සර් අරක අනුරූපව කියලා මම කියන්නේ. මේක අනුපූරක.
අනුපූරක අරක අනුරූප ඒක දෙකක්. ටික වෙලාවක් ගියාම අනුපූරකත් මතක නැහැ අනුරූප මතකත් නැහැ. මට නම් ඒ දවස්වල එන කතල් ලෝක. හරිද? අපි සෑට වඩා දක්ෂයි. මගේ එකම ප්‍රාර්ථනය ඔබ මට වඩා දක්ෂ වෙලා මම මේ කරන සේවයට වඩා ඉහළ සේවයක් කරන්න ලැබෙන්න කියලා. හරි නේද? සාමාන්‍යයෙන් ගුරුවරුන්ට හිමිටන රටේ මේ දවස්වල ආందోලනාත්මක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හරි නේද? ඒක නිසා ඔයාලා මේ වෘත්තියට වඩා ඉහළ වෘත්තියකට යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරිද? හැබැයි මේ වෘත්තියට ඔයාලා දෙමාපියෝ රටේ ඉන්න හැමෝම වටිනාකමක් දෙනවා. ඒ ගුරුවරයෙක්ගේ ලැබෙන වැටුප මත. හරි නේද? right? ගුරුවරයෙක්ට මාසෙකට වැටුප ඔය ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ නිව්සීලන්ත වගේ ලක්ෂ 2-3ක් දුන්නා නම් ඔය ඉන්න සියලුම රටේ මිනිස්සු ඔබගේ දරුවා ගුරුවරයෙක් කිරීමට පුදුම කැමැත්තක් දක්වනවා ඇත. හරි නේද? මං කියන්නේ බොරු නෙවෙයි. හරිනේ? දෙමාපියෝ පුදුම කැමති අපේ දරුවෝ ගුරුවරයෙක් වෙනවා නම් ඒ කිසිසේත් නෙවෙයි එයාගේ වැටුපත් බලලා. හරිනේ? දැන් ඉන්න දෙමාපියෝ දරුවා ගුරුවරයෙක් කරනවට කැමති. නමුත් ඊට එහා නිතරම කල්පනා කරනවා යවන්න. හැබැයි මතක තියාගන්න අපේ රටේ තමයි එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. ඔව් අද ගුරු දිනේ දවස කියන්නේ. හරිද? ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරි? ඒ සේවයට ඉහළ තැනක් දුන්න නම් අද මීට වඩා වටිනාකමක් ඔබට අපිව දැනෙයි. හරි නේද? ඒ නිසා අපි ඔය ගැන වැඩි කතා කරන්නේ නැහැ. හරි නේද අචින්ත? අපි යමු ඊළඟ එක්කෙනාට. පුතේ ඊළඟ එක්කෙනාගේ නම අනුපූරකය හරි. මෙයත් එක්කම එන එක්කෙනා කවුද? පරිපූර්ණක. පරිපූරක කෝණ. ලියා ගන්න මාතෘකාව පරිපූරක කෝණ. හරි. පරිපූරක කෝණ. ඔන්න මට කවිෂ තාරුක උත්තරේකුත් එවනවා. හරි ලියමු. මේකත් අහගමු. හරි සැහැල්ලුවෙන් ඉගෙන ගන්න පුතේ ඉගෙන ගන්න ටික. ඔළුවේ ලොකු දේවල් කියා ගන්න එපා. සැහැල්ලුවෙන් ඉගෙනගෙන හොඳට මේවට උත්තර දෙන්න. එතකොට හරි. එතකොට ඔබට සාර්ථක වෙන්න පුළුවන්. හරි. මට කියන්න මෙන්න මේ දෙක එකතු කරාම කීයක් වෙයිද? අංශක 180. 120යි 180. 60යි එකතු කරා 180යි. අපි කියන පුතේ එකතුව අංශක 180ක් වන කෝණ මොනවා කියලාද පුතේ? පරිපූරක කෝණ කියලා. ඇත්තටම මේ පරිපූරක කියනකොට ඔයාලට මේක තුල තියෙනවා සම්පූර්ණයි කියලා අදහසක්. පරිපූරක නේ? පරිපූරක. ඒක ඇත්තටම පරිපූරක කියනකොට 180ක්ම කවර් වෙලා තියෙන්නේ. 180ක්. පරිපූරකයි. පරිපූරක ඇස්තමේන්තු. right? එහෙම වචනකුත් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ වෙලා තියෙනවා මේ එක පැත්තක්. පරිපූරකයි. හරි නේද? right. එහෙනම් අපි ලියමු. ලියන්න. එකතු අංශක 180ක් වන කෝණ යුගල ජෝඩුවයි දෙකයි. දෙකට වඩා එකතු කරන්න පහයක් එකතු කළා 180යි කියන්න බෑ. දෙකක් එකතු කළා 180 වෙනවා. right ලියමු. එකතු අංශක 180ක් වන කෝණ යුගල එකතු අංශක 180ක් වන කෝණ යුගල පරිපූරක කෝණ වේ. එකතු අංශක 180ක් වන කෝණ යුගල පරිපූරක කෝණ වේ. හරි මේක ඇඳ ගන්න.
හරි හරි සර් එන්න ඉවරයි. හරි. පිටක් ඉන්න. මට මේවටත් උත්තර දෙන්න. අංශක 108 පරිපූර්ණකය. 72යි 108 පරිපූර්ණකය. මම මෙහි ලියනකොට අපේ ළමයි උත්තර දීලා. කොහොමද 72 ආවේ? 180න් 108ක් අඩු කරනවා 180 108ක් අඩු කරනවා. 72යි. නියමයි. ඒකත් ලියා ගන්න. ඊළඟ එක. අංශක 127 පරිපූර්ණකය. 53 127 පරිපූර්ණකය. ඒකටත් ලියන්න. 50 හරියට කියන්න ඕන බොරු භාගෙට කියලා දුවන්න බෑ. අරක මේක කියලා සමහර ළමයි අරක මේක වගේ මට හැෙන්නේ. හරියට කියන්න 53යි. අංශක 53යි. පුතේ අඩු කරලා දාලා පෙන්නන්න. අඩු කරලා දාලා පෙන්නන්න. ගාන හදලා පෙන්නන්න. එකසිය 27 පරිපූර්ණකය 180න් 127ක් අඩු කරා 53යි. ඔන්නෝමයි. දැන් මේ වෙනකොට ඔයාලට කෝණ වර්ග 5ක් උගන්වලා තියෙනවා. 5. රයිට්. තව තියෙනවා 5ක් විතර උගන්වන්න. ඒකාන්තර අනුරූප මිත්‍ර ත්‍රිකෝණයක අභ්‍යන්තර බාහිර චතුරස්‍රයක බාහිර සහ අභ්‍යන්තර. රයිට්. මෙන්න මේ උගන්වපුවගෙන් පුතේ හැබැයි මම දකින්න විදියට වටින මේක මට ගණන් ගොඩාක් ඔයාලත් එක්ක හදන්න වෙන්නේ ඒකාන්තර අනුරූප සහ මිත්‍ර. හරිද? මම ඒක හැබැයි අත චුට්ටක් මතක් කරනවා. මතක් කරලා ඔයාලගේ ඔළුවට යමක් දීලා තමයි අපේ පන්ති අවසන් කරන්නේ. හරිද? රයිට්. මේක මකන්නද? කියන්න පුතේ. හරි. එපා සර්. මල කෙලියයි. මකල ඉවරුණාම එපයි කිව්වා. කම්පියුටරේ වගේ නම් අයිත් ගන්න තිබුණා අන්ඩු කරලා හරි. අපේ බෝඩ් එකේ බෑ. මේක විතරයි ඉතුරුනේ පුතේ. මොකද කරන්නේ? මොන ඔක ලියා ගන්න. අනිත් ටික ලියලත් දන්නේ නැති ඉන්නේ. රයිට්. දැන් අහගන්න. පුතේ මේ මෙන්න මේ වගේ සමාන්තර සරල රේඛා දෙකක්. අපි මේකට කියනවා තීර්යක් රේඛාවක් කියලා. තීර්යක් රේඛාව. තීර්යක් රේඛාව. අපි ලබන සතියේ තමයි මේක හොඳටම කියලා දෙන්නේ. තීර්යක් රේඛාව. සමාන්තර රේඛාවක් සහ තීර්යක් රේඛාවක් අතර හැදෙනවා කෝණ වර්ග 3ක්. හරිද? මෙන්න මෙහෙම හැදෙන කෝණ වලින් ඉසට් අකුර හැදේට හැදෙන කෝණ. අපි කියමු මෙන්න මේ කෝණයයි ඔන්නෝම ඉසට් අකුර වගේ හැදෙන ඒවට කියනවා ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ කියලා. ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. ඒක පුතේ ඔය විදියට අපිට ඉසට් අකුර වගේ ගන්නත් පුළුවන්. ඕක මෙහෙම ආවත් පුළුවන් ගන්න. ඔය ඉසට් අකුර කොහොම නොවි මේ පැත්තට ආවා. ඔන්න ඔය අතර තිබුණත් ඒකාන්තර කෝණ. එහෙනම් මේ දෙකම ඒකාන්තර කෝණ කියලා අපි කියනවා. මේ හැඩේ නෙවෙයි. හරිද? රයිට්. හැබැයි ඔය ගැන අපි සවිස්තරාත්මකව ඉදිරියේදී කතා කරනවා. හරි. එහෙනම් ඔයාලා ලියා ගන්න ඕක යටතේ අනුමාත්‍රිකාව ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. හරි. මේ පුතේ ඕක ඔහොම නැතුව මෙහෙම තිබුණත් හරි. ඔන්න බලන්න. දැන් ඔහොම වෙන්න ඕනේ නැහැ. මේක මෙහෙම තිබුණත් ප්‍රශ්නයක් නැහැ.
ඔන්න ඔහම තියෙනවා. මේ රේඛා දෙක කොහොම තියෙන්නේ. මෙතනත් හැදෙන ඒකාන්තර කෝණයක්. අපිට හොයාලා ගත්තොත් ගන්න පුළුවන්. මේ බලන්න මෙතන තියෙන ලස්සන ඉසට් අකුරක් මේ. ඔන්න ඔකයි මේකයි. ඔතනක් තියෙන ඒකාන්තර කෝණයක්. දැක්කද ඔයගොල්ලෝ එහෙම එකක් නැද්ද? දැක්ක සර්. දැක්කා. තව එකක් තියෙනවා. දැක්කේ නැද්ද? මෙන්න මේක අතරක් තියෙනවා. ඔකත් ඒකාන්තර කෝණයක්. ඒක අනිත් පැත්තට. ඕන්න. දැන් ගණන් වල දියුපනා වෙනවා. මම ඒකයි ওই දෙකම ඇන්දේ. හරි. ඔන්නම තියෙන ඒකට කියන ඒකාන්තර කෝණ කියලා. මේක අඳිනකොට මෙතනින් මෙහෙම බිඳෙන්න බෑ. හොඳේ මේ සර් හදපේක නිකන් බිඳිලා වගේ. තනි රේඛාව වෙන්න ඕන පුතේ. ඔන්නම වෙන්න ඕන. හරි. ඔකට කියනවා ඒකාන්තර කෝණ. ඊළඟට අනුරූප කෝණ තියෙනවා, ඊළඟට මිත්‍ර කෝණ තියෙනවා. කලබල වෙන්න එපා. ලියාගත්තද? අදින්න ඔය ටික අදින්න. මම මේ තව රූප සටහනක් පෙන්නලා තියෙනවා. ඒකත් චුට්ටක් බලලා මදිමුද? එතකොට හතර මදිමු එක කරේට. මේකෙත් ඒකාන්තර කෝණයක් තියෙනවා. දැක්කද ඔයගොල්ලෝ? හතර බලන්න. ඉසට් අකුරක් පේනවද? ICT ක්ලාස් එකට යන්න දෙනවා. මෙන්න මෙහෙම තියෙනවා. හොඳට බලන්න. ඕනම තියෙනවා. සර් ඒකාන්තර කෝණ කියලා ලියා ගන්න කිව්වට පස්සේ නෝට් එක මොන හරි දුන්නද? නෑ මොකුත් නෝට් දුන්නේ නෑ. මෙන්න මේ ටික අඳ ගන්න විතරයි. ලබන සතිය අපි නෝට් දෙනවා. මේ ටික අඳ ගන්න ඒකාන්තර කෝණ. හා සර්. ඔය හතරම අදින්න. ඔය හතරෙම තියෙන්නේ ඒකාන්තර කෝණ පුතේ. කියලා දෙනවා තේරම ඈ. දැනට ඔය ටික ලියා ගන්න. අයිත් ඔයගොල්ලෝ මේක ලියන්න එපා ඒකාන්තර කියලා. ඔයාලට අපි ලබන සතියේ මේ ටික හොඳට දාලා අඹරලා පොනවා. මොකද මේක තමයි ගොඩක් අයට බැරි. මේකයි මිත්‍ර කෝණය අනුරූප කෝණය. හරි නේද? ලබන සතියේ මම උපරිම බලාපොරොත්තු වෙනවා මේ පන්තිය මීට වඩා ඉහළට සංවර්ධනය කරන්න. අද ආරම්භයක් තිබුණා. මට ඒකට ඔයාලගේ සහයෝගයක් ඕනේ. යාළුවන්ට දැනුවත් කරන්න. ලින්ක් එකේ වන්නම් ෂෙයා කරන්න. අපේ වීඩියෝ එක දෙන්නම් ඒකත් ෂෙයා කරන්න. ලබන සතියේ අපි මීට වඩා සාර්ථකව මේ වැඩසටහන කරන්න ඕන. අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් අපිට සහයෝගයක් ලබා දෙන්න යාළුවෝ දැනුවත් කරන්න. හරිද? ඔයාලට මේ පන්ති අවසානයේදී අපේ WhatsApp group එකට ඔයාලගේ අදහස් තොරතුරු යෝජනා චෝදනා සියල්ල දාන්න පුළුවන්. ඔයාලගේ WhatsApp group එක seminar එකේ විවෘතව තබා ඇත. ඔයාලා ඉන්න seminar group එක විවෘතව තියලා තියෙන්නේ. ඔයාලට අපේ වැඩසටහන පිළිබඳව තියෙන අදහස් යෝජනා චෝදනා දාන්න පුළුවන් ඒකට. හරි නේද? right. ඉක්මනින් අපි මේක ඇඳලා වැඩ කටයුතු ඉවර කරගමු. ඔන්න කියනකොටම යෝජනා චෝදනා දාලා වැරදි විදියට නේ. මූණවල දාන්න එපා ළමයි. අවශ්‍ය දේවල් ටික විතරක් දාන්න. හරිද? හරිද? right. හරි සර්. ඔය ලබන සතියේත් මේ වෙලාවටම රාත්‍රී 8ට අපි පන්තිය කරනවා. හරි නේද? right. පිළිවෙලක්. බදාදා රාත්‍රී 8ට මේ වෙලාවටම අපි ලබන සතියේ පන්තිය කරනවා. හරි නේද? එහෙනම් හැමෝම පුතේ පන්තියට එන්න වෙලාවට එන්න. අපි ලබන සතියේ මේ පාඩමේ ගණන් බොහෝ ප්‍රමාණයක්
හදනවා අපි අද ආරම්භයක් කිව්වේ. හරි නේද? ඔයාලට අවශ්‍ය තොරතුරු සියල්ල WhatsApp number එක සර්ගේ තියෙනවා. මේකට මැසේජ් එකක් දාලා අහගන්න. හරි නේද? රූප සටහන් අඳ ගන්න දුන්නාට පස්සේ මොනවා හරි ලියා ගන්න දුන්නද? නෑ නවීන මොකෝත් දුන්නේ. මේ හතර විතරයි අඳින්න කිව්වේ. මම ඊළඟ දවසේ ওই ටික ගැන සාකච්ඡා කරනවා. එහෙනම් පුතේ අපි ICT පන්තියට යන්න ඕන අය ගොඩක් ඉන්න නිසා පන්ති ඔතනින් අවසන් කරනවා. හැමෝටම ජයග්‍රාහී සුබ රාත්‍රියක්. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. අයිබෝවන් සර් බුදු සරණයි. යෙතියද සර් උගේ? සර් හෙට පන්තිය තියද? ඒක දැන් මැසේජ් එක දාන්න. කීයද නැද්ද කියලා. Happy Teachers Day, sir. Thank you. Happy Teachers Day sir. හරි පුතේ. අර මේ දිනිති අහුව නේද පන්තියට සම්බන්ධ වෙන්න? ඉන්නවද? මට මැසේජ් එකක් දාන්න.